You are watching Educational Broadcasting Channel. අයිබුවන් හොඳයි 10 ශ්‍රේණියේ ගිණුම් කරන පාඩමේ මම පුතාට එදා තේරුම් කරලා දුන්නා ගනුදෙනුවක ස්වරූපය කියන්නේ මොකක්ද කියලා දීලා තියෙනවා ඊට ගනුදෙනු ගිණුම් ගත කිරීමේ ආකාරය කියලා දුන්නා අද මම කියලා දෙනවා පුතාට මූලික සටහන් පොත් නැත්නම් මූලික පොත් මොකක්ද මූලික සටහන් පොත් කියලා කියන්නේ අපි කතා කරනකොට අපි දන්නවා මම ඉදා පුතාට කියලා දුන්නා ගනුදෙනුවක් දිත්ත සටහන් ක්‍රමයට අනුව පොත්වල සටහන් කළ යුතුයි. ගනුදෙනුවක් දිත්ත සටහන් ක්‍රමයට අනුව පොත්වල සටහන් කළ යුතුයි. එතකොට මේ සටහන් කරනකොට අපි සටහන් කරන ලෙජර් ගිණුම් වල පැහැදිලිව කිව්වොත් ඕනෑම ගනුදෙනුවක් දිත්ත සටහන් ක්‍රමය අනුව ලෙජර් ගිණුම් වල සටහන් කරන්නට ඕනේ. එහෙම ලෙජර් ගිණුම් වල සටහන් කරන්නට පෙර ඒ ගනුදෙනුව පිළිබඳව සටහන් කරන පොත තමයි අපි මූලික සටහන් පොත කියලා අදහස් කරන්නේ. ඕනෑම ගනුදෙනුවක් ලෙජර් ගිණුම් වල සටහන් කිරීමට පෙර සටහන් කළ යුතු මූලික සටහන් පොත් තමයි අපි කියන්නේ මූලික සටහන් පොත්. නැත්නම් මේ ගනුදෙනුවක දිත්ත ස්වරූපයේ මත සටහන් කරනකොට අපි සටහන් කළ යුතු පොත් කට්ටලයක් තමයි මූලික සටහන් පොත කියලා කියන්නේ. එතකොට මූලික සටහන් පොත් ගත්තොත් දැන් උදාහරණ කිහිපයක් කිව්වොත් එකක් තමයි මුදල් ලැබීම් හා ගෙවීම. මුදල් ලැබීම් හා ගෙවීම සටහන් කරනකොට අපි සටහන් කරන්න ඕනේ මුදල් පොතේ. මුදලින් ලැබීම් සහ මුදලින් ගෙවීම සටහන් කරනකොට අපි ඒක සටහන් කළ යුතු මූලික පොත තමයි මුදල් පොත කියන්නේ. ඒ වගේම අපි ව්‍යාපාරික පොත අපි සාමාන්‍යයෙන් භාණ්ඩ සියල්ල මුදලටම ගන්නෙ නෑ. ණයට ගන්න අවස්ථා තියෙනවා. වැඩි වශයෙන් ණයට ගන්න අවස්ථා තියෙනවා. එහෙම ණයට ගන්නකොට ඒ ණයට ගත්ත භාණ්ඩ පිළිබඳව මුලින්ම සටහන් කරන පොත් තමයි ගැනුම් ජර්නලය කියන්නේ. මම ඉතින් පාඩම් තේරුම් කරන්න. තව එකක් තමයි භාණ්ඩ ණයට විකුණනකොට. ණයට විකුණනකොට දිත්ත සංකමයට දාන්නට පෙර අපි සටහන් කරනවා. අපි ඒකට කියනවා විකුණුම් ජර්නලය කියලා. තව තියෙනවා අපේ බැංකුවත් එක්ක කරන ගනුදෙනු. බැංකුවෙන් මුදල් ලැබීම බැංකු චෙක් පත් වලින් ගෙවීම. ඒක සටහන් කරනකොට දිත්ත සංකමයට පෙර අපි සටහන් කරනවා බැංකු පොතේ. නැත්නම් බැංකු ගිණුම. ඒ වගේම මෙන්න මේ කිසිවකට දාන්නට බැරි කිසිවක සටහන් කරන්න බැරි සමහර ගනුදෙනු තියෙනවා. ඒව සටහන් කරන මූලික පොත අපි කියනවා පොදු ජර්නලය කියලා. එතකොට අපි මූලික සටහන් පොත් අතර කීපයක් මම කිව්වා මුදල් පොත, බැංකු ගිණුම, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, පොදු ජර්නලය මේ ආදී වශයෙන් මූලික සටහන් පොත් කීපයක් අපි ගිණුම් කරන්නේදී යොදා ගන්නවා. එතකොට මූලික සටහන් පොතේ ගිණුම් තබා ගැනීමේ අවශ්‍යතාව. ඇයි අපිට අවශ්‍ය වෙන්නේ මූලික සටහන් පොතක සටහන් කරන්න? එකක් තමයි
එකම වර්ගයේ නැත්නම් එකම ස්වරූපයේ ගනුදෙනු වර්ගීකරණයේ සටහන් කියන වැදගත් යනවා. එකම වර්ගයේ එකම ස්වරූපයේ ගනුදෙනු ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට ඒ ස්වරූපයේ ගනුදෙනු සියල්ල අපිට එකක සටහන් කරනවා නම් අපිට මෙන්න මේ සටහන් කරන්න වැදගත් වෙනවා. අපි හිතුව දැන් මෙතන අපි දකින්න පුළුවන් වෙනවා කියලා එකම જાති ගනුදෙනු කීපයක්. එතකොට අපිට මේ සියල්ල එක මූලික පොතක තියෙනකොට මූලික පොත තුලින් අපිට පුළුවන් දැනගන්න කොච්චර ප්‍රමාණයක් වසර මාසයක් වුණ නැත්නම් කාලච්ඡේදය තුල යොදා ගන්න පුළුවන්ද කියන එක. ඒක ලොකු අවශ්‍යතාවක් අපිට. අනික තමයි ලෙජර් ගිණුම් වල සටහන් කිරීමේ පහසුව. දැන් මූලික සටහන් පොතක සටහන් වුණාට පස්සේ අපි ලෙජර් ගිණුම් ගත කරනකොට අපි ලොකු පහසුවක් දෙන්න මොකද ගනුදෙනු මගේ හැරෙන්නේ එතකොට. අපි හිතමු අපිට තියෙනවා කියලා මුදල් ගෙව්වා කියලා යම් කිසි දෙයක රක්ෂණ ගාස්තු ගෙව්වා. එතකොට රක්ෂණ ගාස්තු ගෙව්වහම අපේ තියෙන මුදල් පොතේ සටහන් වෙලා තියෙනවා. අමල්ගෙන් මුදල් ලැබුණා. මුදල් ප්‍රතිස්ථානලා තියෙනවා. එතකොට අපිට කිසි මොහොතක මේ ගනුදෙනුව අපෙන් මගහැරී යන්නේ නැහැ. මොකද හේතුව මූලික පොතේ අපි සටහන් කරගෙන ඉවරයි. ඒ නිසා අපිට ලෙජර් ගිණුම් ගත කිරීමේ සෑහෙන පහසුවක් දෙන්නවා. ඉතින් සමහර ලාවට අපි ගිණුම් හදද්දී සමහර වෙලාවට අපි කරන දෙයක් තමයි මූලික පොත සකස් කරලා ඊට පස්සේ තමයි ලෙජර් ගිණුම් ගත කරන්නේ. සමහර වෙලාවට අපි එකවරම කොටස් දෙකම කරන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් අපි මුලින් මූලිකව සටහන් කරනවා ඊට පස්සේ ලෙජර් ගිණුම් ගත කරනවා. මොකද අපිට ඒ ක්‍රමය පහසු නිසා. තව එකක් තමයි මේ ගිණුම් කටයුතු එක සටහන් කරනකොට ඒක පිළියෙල කිරීමේ වගකීම වගකීමට විවිධ අයමත් පවරා ගැනීමේ පහසුවක් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේකේ මුදල් කොයි ආකාරයකද ණයට ගන්නම කොයි ආකාරයකද ණයට ගන්නම කොයි ආකාරයකද අපිට පැහැදිලිව වෙන වෙනම ගිණුම් ගත කිරීමෙන් අපිට ගනුදෙනුව පිළිබඳ ලොකු පහසුවක්. ඒ වගේම ගනුදෙනුව පිළිබඳ ලොකු විනිවිද භාවයක් දකින්න පුළුවන්කම ලැබෙනවා මූලික සටහන් පොත්වල සටහන් කිරීම තුළින්. ඒ වගේම තව එකක් තමයි සිද්ධ විය හැකි වැරදි අවම කිරීම. දැන් මූලික සටහන් පොතක සටහන් වුණාට පස්සේ අපිට පුළුවන් වැරදි අවම කරගන්න. මොකද හේතුව අතපසු ඉන්නේ මග හැරෙන්නේ නැහැ. යම් කිසි ගනුදෙනුවක් මගහැරුණා නම් මගහැරුණු ගනුදෙනුව පිළිබඳව දත්තයන් අපිට මූලික සටහන් පොතේ තියෙනවා. තියෙන නිසා අපිට මේකේ වැරදි අතපසු මගහැරීම් සිදු වෙන්නේ නැහැ. ඒ පහසුවත් අපිට දැනෙන එක ලොකු අවශ්‍යතාවයක්. තව එකක් තමයි ලෙජරය පවත්වා ගැනීමේ පහසුව. මොකද අපිට ගනුදෙනු වර්ග කරලා ඉවරයි. ගනුදෙනු සටහන් කරලා ඉවරයි. ගනුදෙනු බෙදා හැරලා ඉවරයි. ගනුදෙනු පිළිබඳ දිටිසටහන් නීතිය නියමාකාරයෙන් කරගෙන ඉවරයි. එහෙම වෙනවනම් ලෙජරේ පවත්වාගෙන යාම පහසුයි. අපි හිතමු ඒ කියන පුද්ගලයාට කරපු ගනුදෙනු කරපු වියදම් සියල්ල අපි නියමාකාරයෙන් නියම ස්වරූපයේ පොත සාමුණා නම්
අපිට ගැටලුවක් මත වෙන්නේ අපිට ඒ කියන පුද්ගලයාගේ ගනුදෙනු පිළිබඳ ලොකු පහසුවක් සොයා ගැනීමේ ක්‍රමවේදී පහසුවක් අපිට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. තව වැදගත්ම එකක් තමයි ගිණුම් කරන දෝෂ හඳුනා ගැනීමේ පහසුව. දැන් දරුවනි ගිණුම් කරන කටයුතු කරද්දී උනත් අපිට මේ වගේ දෝෂ අඩුපාඩු ව්‍යාකූල ගති මතුවෙන්න පුළුවන්. ගිණුම් කරන්නේ ඇතිවන දෝෂ ගණනාවක් තියෙනවා. ඉතිරි පාඩම් වලදී මම පැහැදිලි කරන්නම්. අපි දිත්තස්ථාන ක්‍රමයට අනුව සටහන් කරද්දී මූලික පොත් උපයෝගී කරගන්නවා නම් මේ මූලික පොත් හරහා අපිට මේ සිදුවන ගිණුම් කරන දෝෂ මොනවද හඳුනා ගැනීමේ පහසුව අපිට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. හරිද? එහෙමනම් මෙන්න මේ අවශ්‍යතාවන් ටික තමයි අපිට ගනුදෙනු මූලික සටහන් පොතක තබා ගැනීමෙන් ඇතිවන වාසිදායක තත්ත්වය. බලන්නකෝ එකම වර්ගයේ ගනුදෙනු සටහන් කිරීමට ලෙජර් ගිණුම සටහන් කිරීමේ පහසුවට සටහන් කිරීමේ වාක්‍යයේ විදිහට බැවරීම වැරදි අවම කිරීම ලෙජරේ පාත්තා ගැනීමේ පහසුව සහ ගිණුම් කරන දෝෂ හඳුනා ගැනීමේ පහසුව මෙන්න මේ කටයුතු සියල්ල නිසා මූලික සටහන් පොත් කියන ඒවා අපිට වැදගත් වෙනවා. පැහැදිලි? right. මූලාශ්‍ර ලේඛන ඊළඟ වැදගත් මාතෘකාවක් මූලාශ්‍ර ලේඛන. මූලාශ්‍ර ලේඛනය කියලා කියන්නේ පුතා සිදු ගනුදෙනුවක් සම්බන්ධයෙන් එකී ගනුදෙනුවේ නීත්‍යානුකූලත වගකීම් පවරා ගැනීමේ පහසුව සඳහා ගනුදෙනුව සිදු කර ආයතනයේ අයෙක් විසින් අප වෙත ලබා දෙන ලියවිල්ල. තේරුණාද? ගනුදෙනුවක් සිදුවීමේදී සිදු වූ ගනුදෙනුවේ නිර්වද්‍යතාවය නැත්නම් නීත්‍යානුකූලභාවය පැහැදිලි කර ගැනීමට සාක්ෂාත් කර ගැනීමට ගනුදෙනුව සිදු වූ ආයතනයේ ප්‍රධානියෙකු හෝ ඊට අනුබද්ධ බලධරයෙකු විසින් අපිට ලබා දෙන ලියවිල්ල තමයි මූලාශ්‍ර ලේඛනය කියලා අපි අදහස් කරන්නේ. සරල උදාහරණයක් කිව්වොත් එහෙම අපි භාණ්ඩයක් මිලදී ගන්නකොට අපිට එතනින් දෙන ලියවිල්ලක් තියෙනවා. එතකොට එකී භාණ්ඩයේ සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුවහොත් අපිට ඒ ගැන දැනුවත් කරන්නට අපි ළඟ ලියවිල්ලක් තියෙනවා. නේ? එතකොට අපිට එක පහසුවක් නේ. දැන් අපි ගන්නවා භාණ්ඩයක් මේ යම් කිසි ආයතනයකින් යම් මුදලක් ගෙවලා ගත්තයි කියන්නකෝ. එතකොට මේකේ භාණ්ඩේ ඊට පස්සේ ඒගොල්ලෝ අපිට කියනවා මේකේ අපිට ඕගොල්ලන්ට මෙච්චර කාලයක් තුලදී භාවිතා කිරීමේදී යම් ගැටලුවක් වුණොත් අපි ඒක හරි ගස්සලා දෙනවා කියලා. යම් කිසි කාලයක් ගිහිල්ලා භාණ්ඩේ යම් පළුද්දක් අඩුවක් වුණොත් එහෙම නැවතත් එකී ආයතනයට ගෙනියන්න අපි එතනින් ගත්ත කියලා පැහැදිලි කරන ලියවිල්ලක් අපිට තියෙන්න එපායි. අන්න ඒ ලියවිල්ලත් අපි කියනවා මූලාශ්‍ර ලේඛනයක් කියලා. එහෙමනම් පැහැදිලි කරගන්න ඕනේ ගනුදෙනුවක් සිදු වෙනකොට සිදු ගනුදෙනුව පිළිබඳ නිර්වද්‍යතාවය නීත්‍යානුකූලභාවය රකින්නට සිදු ආයතනයේ බලධරයෙකු විසින් අප වෙත ලබා දෙන ලියවිල්ල තමයි අපි මූලාශ්‍ර ලේඛන කියලා අදහස් කරන්නේ.
දැන් මූලාංශ ලේඛන අපි ගත්තොත් කොටස් කීපයක් තියෙනවා පුතා. අපි හිතුව මූලික පොත මුදල් පොත කියලා. මුදල් පොතක එක පැත්තක් මුදල් ලැබීම්, අනිත් හරපැත්ත මුදල් ලැබීම්, බැරපැත්ත මුදල් ගෙවීම. මුදල් ලැබෙනකොට අපිට ලැබෙන මූලාංශ ලේඛනය තමයි ලදුපත. මුදල් ලැබෙනකොට අපිට ඒ සඳහා තියෙන ලේඛනය තමයි ලදුපත. මුදල් ගෙවනකොට අපි විසින් දෙනු ලබන ලේඛනය තමයි ගෙවීම් වවුචරය. මුදල් පොතක මුදල් අපිට ලැබෙනකොට අපිට ලැබෙන මූලාශ්‍ර ලේඛනය තමයි ලදුපත. අපි දන්න මෙන්න ලැබෙච්ච මුදල් පාන්නේ. ඒක අපිට හොරබොරු කරන්න බෑ. අපි ලදුපතක් තියෙනවා. හරිද? මුදල් ගෙවනකොට ගෙවන ලියවිල්ල තමයි අපි කියන්නේ රිසිට් පත කියලා කියන්නේ. ඒ ඇවිල්ලා ගෙවීම් වවුචරය. පැහැදිලි? හරි. අනික අපි ගමුකෝ බැංකු ගිණුම කියලා. බැංකු ගිණුමත් ඒ මූලික පොතන්නේ. බැංකු ගිණුමක් මොනවද තියෙන්නේ? බැංකු ගිණුමක් අපිට තියෙනවා අපි මුදල් තැන්පත් කරනවා බැංකුවේ. අපි බැංකුවේ මුදල් තැන්පත් කරාම අපි තැන්පත් කරපු මුදල් පිළිබඳ අපිට තියෙන ලේඛනය තමයි තැන්පත් කුයිතාංශය. මේක අපේ ලේඛනය. අපි රුපියල් 50000ක් බැංකුවේ තැන්පත් කළා. තැන්පත් කරපුවා අපිට සහතිකය. අපි නීතිය ලියවිල්ල තමයි තැන්පත් සහතිකය ලබා දෙනවා ඒගොල්ලෝ. එතකොට අපිට ලොකු විශ්වාසයක් තියෙනවා කිසි අඩුවක් හොරබොරුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම බැංකුවෙන් ගෙවීම් කරත් ඒ ගෙවීම සම්බන්ධයෙන් අපිට තියෙන ලියවිල්ලකේ තමයි ගෙවීම වවුචරය. අපි ගෙවුවාම අපිට තියෙන්නේ බැංකුවෙන් ගෙවුවාම ගෙවීම වවුචරය. ඒ වගේම මාසයක් අගදී බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය, බැංකුවෙන් කරපු දේවල්, බැංකුවට ලැබුණු දේවල් මේ සියල්ල ඇතුළත් කරලා අපිට ලැබෙන ලියවිල්ලක් තියෙනවා. අපි ඒකට බැංකු ප්‍රකාශය කියලා. හරි? බැංකු ප්‍රකාශය. මාසයක් අගදී අපේ බැංකුවේ කොච්චර තැන්පතු තියෙනවද? අපි කොච්චර ගෙවලා තියෙනවද? අපි වෙනුවෙන් කොච්චර බැංකුවට ලැබිලා තියෙනවද? බැංකුව අපෙන් කොච්චර අය කරලා තියෙනවද? මේ සියල්ල සටහන් කරලා අපිට ලැබෙන ලියවිල්ලක් තියෙනවා, ලේඛනයක් තියෙනවා. ඒක අපි කියනවා බැංකු ප්‍රකාශය කියලා. සමහර වෙලාවට අපි බැංකුවේ තැන්පත් කරන චෙක්පත් යම් හේතුවක් මත එකී චෙක්පත් වලින් මුදල් බැංකුවම ලැබෙන්නේ නැහැ. අපි ඒකට කියනවා බැංකුව අගරු කරනවා කියලා. අගරු වුණාට පස්සේ ඒ අගරු වීම පිළිබඳව අපිට දෙනවා ලියවිල්ල අගරු චෙක්පත් නිවේදනය කියලා. හිතන්නකෝ අපි තැන්පත් කළා රුපියල් ලක්ෂයක් බැංකුවක අපි වෙනුවෙන් කෙනෙක් දීපු චෙක්පත. හරිද? අපිට ලැබෙන තියෙනවා ඒ කියන පුද්ගලයාගෙන් මුදල්, ඔහු අපිට චෙක්පතක් දෙනවා. අපි චෙක්පත බැංකුවේ තැන්පත් කරනවා. බැංකුවේ තැන්පත් කරාට පස්සේ මොනියම් හේතුවක් මත හෝ ඒ ගිණුම වළං වෙලා නැහැ, ගිණුමේ මුදල් නැහැ. එතකොට අපි හිතුවට බැංකුවේ මුදල් නැති නිසා බැංකුව අපිට දැනුම් දීමක් කරනවා මේ චෙක්පතේ මුදල් නැහැ, අපි ඉවත් කරනවා කියලා. එන්නේ අගරේ පිළිබඳ අපිට ලැබෙන ලියවිල්ල අපි කෙනෙකුට අගරෝ චෙක්පත් නිවේදනයක් කියනවා. අපි තව මේ මූලික පොතක් තමයි සුළු මුදල් පොත. සුළු මුදල් පොතක සටහන් කරන ගනුදෙනු සම්බන්ධයෙන් ලියවන ලියවිල්ල මූලාශ්‍ර ලේඛනයට අපි කියන්නේ
සුළු මුදල් වවුචර්. ඉක්ුත් කරන වවුචර්. තව එකක් තමයි මම කිව්වා ගැනුම් ජර්නලය කියලා. ගැනුම් ජර්නලයකදී අපි ණයට ගත්ත භාණ්ඩ සම්බන්ධයෙන් අපිට ලැබෙන ලේඛනය තමයි ගැනුම් ඉන්වොයිස්. හරි. අපි භාණ්ඩ ණයට විකිණීමේදී අපි සටහන් කරන මූලික පොත විකුණුම් ජර්නලය. ඉතින් අපිට තියෙන ලියවිල්ල තමයි විකුණුම් ඉන්වොයිස්. ලියවිල්ල. මේ කිසිවකට දාන්න බැරි එකක් ගැන මම කතා කරා පොදු ජර්නලය කියලා. පොදු ජර්නලය තුළ අපිට එන ලියවිල්ල තමයි පොදු ජර්නලයක් අපිට එනවා ජර්නල් වවුචර්. පැහැදිලි. මුදල් පොතක ලදුපත් හා ගෙවුම් වවුචර්, බැංකු ගිණුමක තැන්පත කුයිතාංශ ගෙවුම් වවුචර්, බැංකු ප්‍රකාශ අගරෝ චෙක්පත්, සොළු මුදල් පොතක සොළු මුදල් වවුචර්, ගැනුම් ජර්නලයේ ගැනුම් ඉන්වොයිස්, විකුණුම් ජර්නලයේ විකුණුම් ඉන්වොයිස්, පොදු ජර්නලයක ජර්නල් වවුචර්. මෙන්න මේ මූලික පොත් සඳහා වෙන මූලාශ්‍ර ලේඛන තමයි මේ කිව්වේ. හරිද? අපි කියනවා මේ ටික මූලික පොත් කියලා. ඒ සම්බන්ධ වෙන මූලාශ්‍ර ලේඛන තමයි මේ. පැහැදිලිද? එහෙමනම් ඔන්න ඔය කොටස් ටික තමයි අපිට මූලාශ්‍ර ලේඛන කියලා මූලික පොත් හරහා අපිට තියෙන්නේ. මෙන්න මේ ලේඛන ටික වැදගත් වෙනවා අපිට මූලික පොත් වගේම දිත්තස්ථාන ක්‍රමයට ගිණුම්ගත කිරීමටත් මෙන්න මූලාශ්‍ර ලේඛන සියල්ල වැදගත් වෙනවා. පැහැදිලි? එහෙමනම් පුතාට පැහැදිලි වෙන්න ඕනේ මූලික පොත් කියන්නේ මොකක්ද? මේ මූලික පොත් සටහන් කිරීමේදී අවශ්‍යතාව මොකක්ද? මූලික පොත් සටහන් කිරීමට අපිට හේතු වෙන අපිට අවශ්‍ය වෙන අපිට නීතිගත නැත්නම් බලධාරීකු දෙන ලියවිල්ල මොකක්ද? ඒ තමයි මූලාශ්‍ර ලේඛන. මම ඒ ටික තමයි පුතාලට පැහැදිලි කරලා දෙන්නේ. පැහැදිලි? අනිත් දවසේ මම කියලා දෙනවා මූලාශ්‍ර ලේඛන ප්‍රයෝජන මොනවද කියලා. ඊළඟ පාඩමවල අනිත් දවසේ පුතාලා සම්බන්ධ කරගන්න. හරි? හරි බා.